අද දිනත් අප සම්බන්ධ වන්නේ මහාචාර්ය රේරුකාණේ චන්දවිනු ස්වාමීන් වහන්සේ විසින් සම්පාදිත අභිධර්ම මාර්ගයේ ග්‍රන්ථය සාකච්ඡා කරන අභිධර්ම පාඩම සමගයි. අද අපිට තියෙන්නේ 258 වෙනි පිටුව 4 වෙනි පාඩම පටිච්ච සමුප්පාදය ගැන දත යුතු කරුණු. එතකොට අපි මේ වෙනකොට දැන් අපි සාකච්ඡා කරමින් ඉන්නේ පටිච්ච සමුප්පාදය අපි සාකච්ඡා කරා. අපි පොඩ්ඩක් මතක් කරගත්තොත් ඒක මොකද්ද මේ පටිච්ච සමුප්පාදය කියන්නේ? හේතුඵල. ඔව්, හේතුඵල දහම මේ ලෝකේ මේ ක්‍රියාත්මක වෙන යාන්ත්‍රණය නේද? මේ ඉපදෙමින් මැරෙමින් මේ යන සංසාර ගමන සහ මේ විශ්වයේම පැවැත්ම විස්තර කරන භාග්‍යතුන් වහන්සේ විස්තර කරන මධ්‍යම ක්‍රමයට විස්තර කරන ඒ යාන්ත්‍රණය කියලා අපිට සරලව තේරුම් ගන්න පුළුවන් මේ පටිච්ච සමුප්පාදය කියලා. එහෙම තේරුම් ගන්න පුළුවන් අපිට. අපි දන්නවා මේ හේතුඵල ධම සරලව විස්තර කරා භාග්‍යතුන් වහන්සේ චතුරාර්ය සත්‍ය ක්‍රමයට. ඒතර ඒකෙදී හේතුව විතර හේතුඵල. ඒ කියන්නේ මේකේ සරල තේරුම තමයි හේතු ගොඩාක් එකතු වෙලා ඵලයක් නිර්මාණය වෙනවා, ඵලයක් හැදෙනවා. ඒ ඵලය හේතුවක් වෙලා තවත් ඵලත් එකතු කරගෙන තවත් ඵලයක් හැදෙනවා. ඒ ඵලය නැවත වතාවක් හේතුවක් වෙලා තවත් ඵල මේ හේතු ටිකක් එකතු ඒ ඵලය නැවත හේතුවක් වෙලා තවත් හේතු ටිකක් එකතු කරගෙන නැවත වතාවක් ඵලයක් උපදිනවා. මෙන්න මේ ක්‍රියාවලිය තමයි දිගින් දිගටම වෙන්නේ. මේ විශ්වයේම පැවැත්ම වෙන්නේ මෙන්න මේ ක්‍රියාවලිය මත. ඒතර මේ ක්‍රියාවලිය භාග්‍යතුන් වහන්සේ විස්තර කරන ආකාර තුනක් තියෙනවා. සරල ක්‍රමය, මධ්‍යම ක්‍රමය සහ ගැඹුරු ක්‍රමය. ඒතර ඒකෙදී සරල ක්‍රමය තමයි චතුරාර්ය සත්‍ය ක්‍රමය. ඒතර ඒකෙදී ප්‍රධාන හේතුව විදියට පෙන්නනවා එකක්. ඒ තමයි තෘෂ්ණාව, තණ්හාව නැත්නම් චෛතසිකයක් වශයෙන් ගත්තොත් ලෝභ චෛතසිකය. මේ ලෝභ චෛතසිකය මත තමයි ප්‍රධානම හේතුව මේ කියන මුළු විශ්වයම පවතින හේතුව එකක් විදියට උන්වහන්සේ හේතුවක් විදියට පෙන්වනවා ලෝභ චෛතසිකය. නැත්නම් තණ්හාව, තෘෂ්ණාව කියන්නේ ඒකම තමයි. ඊට පස්සේ ඒකට වඩා ගැඹුරු ක්‍රමය, ඊට වඩා ගැඹුරු සහ මධ්‍යම ක්‍රමය, ඒ ක්‍රම තුනේ මැද ක්‍රමය, මධ්‍යම ක්‍රමය තමයි පටිච්ච සමුප්පාද ක්‍රමය. ඒතර ඒකෙදි පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ හේතුවට කියන නම. පටිච්ච සමුප්පන්නය කියන්නේ ඵලයට කියන නම. ඒ ක්‍රමයෙන් අපි එහෙමයි කියන්නේ. ඒතර ඒකෙදී ආකාර 12ක් තියෙනවා. ඒ 12ෙනුත් ප්‍රධාන මූල හේතු 12ක් තියෙනවා. හේතු 12 මූල හේතු විදියට දෙකක් භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා. ඒතර හේතු ටික තමයි ඒකෙදී කියන්නේ මොනවද? අවිද්‍යා පත්‍ය සංඛාරා. අවිද්‍යාව හේතුවෙන් සංකාරය හටගනී. උපදී. නේද? ඒතර අවිද්‍යාව තමයි හේතුව, සංස්කාර තමයි ඵලය. හරිනේ? ඒතර අවිද්‍යාව කිව්වේ මොකද්ද? මෝහ කියන චෛතසිකය. හරිද? මෝහ කියන චෛතසිකය. සංස්කාර කිව්වේ චේතනා, කුසල් අකුසල්. නේද? නැත්තම් චේතනා කියලා ගන්නත් පුළුවන්. නැත්තම් චෛතසික 50. සංඥා සහ වේදනා වලින් අන්‍ය වූ චෛතසික 50 කියලා ගන්නත් පුළුවන් සංස්කාර කියලා. එතන ප්‍රධානිය චේතනා. කුසල අකුසල චේතනා. හරිද? එහෙම කියලා ගන්නත් පුළුවන්. ඒතර සංස්කාර. ඒතර සංස්කාරපච්චය විඥාන. ඒතකොට විඥාන. සංස්කාර කිව්වේ අර කුසල අකුසල චේතනා. නැත්නම් පුඤ්ඤාභි සංස්කාර, අපුඤ්ඤාභි සංස්කාර, ආනිඤ්ඤාභි සංස්කාර කියලා ගන්න පුළුවන් සංස්කාරවලට. ඒක හේතුවෙන් විඥානය උපදී. හරිද? එතකොට සංස්කාර තමයි තෙන්දී හේතුව උනේ, ඵලය වුණා විඥානය. ඒතර විඥානයේ විපාක විඥානය. අපි කිව්වා විඥාන කියලා ඔක්කොම ගත්තොත් සිත් වශයෙන් ගත්ත විඥානය කිව්වේ සිතට සිත් වශයෙන් 89ක් තිබුණා. නමුත් එතෙන්දී පටිච්ච සමුප්පාද පාළියේ එතන විඥාන කියලා කියවේ විපාක ටික. විපාක. මොකද භවයක උපදින්න හේතු වෙන්නේ විපාක සිත්. හරිද? ප්‍රතිසන්දිය දෙන්න හේතු වෙන්නේ විපාක සිත් නිසා විපාක විඥාන ටික තෙන්දි ගත්තා. ඒතකොට ඊට පස්සේ ඊළඟ එකට එනවා විඥානපච්චය නාම රූප.
ඒතොර ඒ විඥානයේ හේතු කොටගෙන විඥාන සිත විඥාන කිව්වේ සිතයි සිතත් එක්ක උපදින චෛතසිකක් තියෙනවා. ඒ චෛතසික තමයි නාම කියලා කිව්වේ. ඒ වගේම ඒකත් එක්ක උපදිනවා ප්‍රතිසන්දි විඥාන කර්මජ රූප ටික උපදිනවා. අන්න අර චෛතසික ටිකටයි මේ කර්මජ රූප ටිකටයි අපි නාම රූප කියලා කිව්වා. අන්න එතකොට ආවා විඥානපච්චය නාම රූප. හරි නේද? ඒතර නාම රූපපච්චය සලආයතන. ඒතර නාම රූප ටික එකතු වෙලා සලආයතන හැදුනා. සලආයතන කිව්වේ මොකද්ද? ආයතන 6. ආයතන 6 කිව්වෙ මොනවද? චක්කු ප්‍රසාද රූපය, ශෝත ප්‍රසාද රූපය, ධාන ප්‍රසාද රූපය, ජීවා ප්‍රසාද රූපය, කාය ප්‍රසාද රූපය සහ සිත් 89. මනෝ මනායතනය කියලා කිව්වේ සිත් 89. හරි නේද? ඉතින් ඒ ටික ඉපදුනා. හරිද? නාම රූප පච්චය සලආයතන. ඉතින් සලආයතන පච්චය පස්සෝ. ඉතින් සලආයතන හේතුවෙන් තමයි පස්සේ ඇති උනේ. අපි දන්නවා සිතක් ඇති වෙනකොට ස්පර්ශ වීම සඳහා පස්සේ ඕන. ඉතින් අපි දන්නවා චක්කු ඇහි චක්කු ප්‍රසාද රූපයට අර වස්තුවේ තියෙන වර්ණ රූපය වැටුනහම ඒ පස්සේ නිසා තමයි ඒ දෙකේ එකතුවෙන් මොකද්ද ඇති වෙන්නේ? විඥානය ඇති වෙනවා, චක්කු විඥානය ඇති වෙනවා. ඒ චක්කු විඥානය ඇති විනේ පස්සේ තිබුණ නිසා. එතන පස්සේ නිසා තමයි මේ දෙන්න එකතු කරලා දුන්නේ. අර චක්කු ප්‍රසාද රූපයයි අර වස්තුවේ තියෙන වර්ණ රූපයයි එකට මුණ ගැස්සුවේ කවුද? පස්සේ. එතන පස්සේ තිබුණේ නැත්තම් පස්සේ කියන චෛතසිකේ තිබුණ නැත්තම් අර දෙන්න මුණ ගැහෙන්න පුළුවන්ද? බෑ. ඒතර දෙන්න මුණ ගැහෙන්න බෑ පස්සේ තිබුණ නැත්තම්. ඒක නිසා එතන සලායතන පච්චය පස්සෝ. හරිද? පස්සේ ඇති උනේ සලායතනේ තිබුණේ. සලායතන තිබුණ නැත්තම් පස්සේ ඇති වෙන්න පුළුවන්ද? බෑ. ඒතර පස්සේ ඇති වෙන්න බෑ සලායතනේ ඇති උනේ නැත්නම්. ඒ නිසා සලායතන පච්චය පස්සෝ. ඒතර පස්සපච්චය වේදනා. පස්සපච්චය වේදනා කියලා කියන්නේ එතකොට වේදනාවත් ඇති වෙන්නේ අර චක්කු විඥානයේ චෛතසිකයක් වේදනාව කිව්වේ. ඒතර පස්සේ තිබුණ නිසා තමයි අර දෙන්න හමු වෙන්න පුළුවන් උනේ. ඒ හමු වීම නිසා තමයි වේදනාව ඇති උනේ. ඒක නිසා පස්සපච්චය වේදනා. ඒතර වේදනාපච්චය තණ්හා. වේදනාව අපිට දැනෙන්න පුළුවන් සෝමනස්සයක් විදිහට, දෝමනස්සයක් විදිහට හෝ උපේක්ෂා විදිහට නැත්නම් සුඛ දුක්ඛ සහ අදුක්ඛම සුඛ කියලා ඒක සතුටක් විදිහට දැනෙන්න පුළුවන්, ඒක දුකක් විදිහට දැනෙන්න පුළුවන්, නැත්නම් ඒ දෙකම නැති මධ්‍යම මට්ටම දැනෙන්න පුළුවන්. ඒක නිසා මොකද වෙන්නේ? තෘෂ්ණාවක් ඇති වෙනවා. හරිද? තෘෂ්ණාවක් ඇති වෙන එක තණ්හාවක් ඇති වෙන කියන්නේ එතකොට මොකද? වේදනාපච්චය තණ්හා. තණ්හාව කියන්නේ ලෝභ චෛතසිකයේ ලෝභයක් ඇති වුණා. ඒතර තණ්හාපච්චය උපාදාන. ඒතර ලෝභයක් සාමාන්‍ය වශයෙන් ලෝභයක් ඇති වුනහම ඒක තවදුරටත් වැඩි ලෝභයක් වූ දැඩි වූ ලෝභය, ලෝභ චෛතසිකය හෝ දැඩි වූ දෘෂ්ටි චෛතසිකය ඇති වෙනවා. උපාදාන. අපි මේ දෙකට කියනවා දැඩි වූ ලෝභ චෛතසිකයට හෝ දැඩි වූ දෘෂ්ටි චෛතසිකයට අපි කිව්වා උපාදාන කියලා. හරිද? ඒතර තණ්හාපච්චය උපාදාන. ඊට පස්සේ උපාදාන පච්චය භවෝ. ඒ උපාදානය නිසා මොකද වෙන්නේ? භවය ඇති වෙනවා. ඒ කියන්නේ කුසල චේතනා ඇති වෙනවා. හරිද? කුසල චේතනා ඇති වෙනවා. ඒ කියන්නේ පින්පව් ඇති වෙනවා. ඒක නිසා. ඒකෙන් තමයි ඉදිරියට ඇතින භවය ඇති කරන්නේ තණ්හාපච්චය භවෝ. ඒ භව කියන තැන දෙකක් අපි කතා කරා. කර්ම භවය සහ උප්පත්ති භවය. හරිද? එතකොට හිතෙන්දී අපිට පොඩි ප්‍රශ්නයක් ඇති වුණා. අපි කිව්වා කර්ම භවය තමයි එතෙන්ට එන්නේ කියලා. ඒ කියන්නේ දැන් අපි කිව්වේ කර්ම භවය කියලා කියන්නේ කුසල චේතනා ටික. කර්ම භවය අර උප්පත්ති භවය කියලා කිව්වේ ඊළඟ භවයේ ඇති වෙන ඒක නිසා ඇති වෙන අර කර්මයේ ඒ අර කුසල චේතනා අනුභවයෙන් නැතිවෙන නාම රූප ටික. නැත්තම් එතන මේ විපාක විඥානය සහ කර්මජ රූප ටික තමයි කර්ම භවය කියලා කිව්වේ. එතකොට මෙතෙන්දී ආවේ ඇත්තටම මොකද එතන එන්නේ උපාදාන පච්චය භව. උපාදාන පච්චය භව කියන තැන එතන එන්නේ උපාදාන නිසා ඇති උනේ කර්ම භවයේද උප්පත්ති භවයේද? කර්ම භවය ඇති උනේ.
කර්ම භවය ඇති උනේ. ඊට පස්සේ භවපච්චය ජාති. භවපච්චය ජාති කියන තැනත් කර්ම භවය තමයි එතන ආවේ. භවපච්චය ජාතිය ජාතිය අලුත් ජාතිය අයිත් උපදුනා. ඉපදීම ප්‍රතිසන්දියක් දුන්නා. භවපච්චය ජාති ජාතිපත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියන එක අපි වෙනම දාගුණුවසේ දේශනා කරන්නේ. ජරා මරණ කියන එක තමයි ඒකේ 12 ආකාරයේ 12 වෙනි මට්ටම එන්නේ. ඉතින් එතෙන්දී අපිට පොඩි ගිය පාර ගැටලුවක් ආවා අර ඔව් ಜಾති කියන එක තමයි උප්පත්ති භවය කියලා කියන්නේ. ಜಾතිය තමයි ඊළඟ භවය. අපි ඒ ටික තමයි අපිට ඉස්සරහට විස්තර කරන්න තියෙන්නේ. මේ සාකච්ඡා කරන්න තියෙන්නේ. ඒ මේ බෙදීම එතෙන්දී අපිට ගිය පාර පොඩි ප්‍රශ්නයක් ආවා. ගිය වැඩසටහනේදී අර එතන මේ මොකද්ද උපාදාන පච්චා භවෝ කියන තැන උපාදාන පච්චා භවෝ කියන තැනයි භව පච්චා ජාති කියන තැනයි භවය කියලා ගත්තාම අර මේ පොතේ විස්තර කරලා තිබුණේ දෙකම විස්තර කරලා තිබුණා කර්ම භවයයි උප්පත්ති භවයයි දෙකම. එතකොට අපිට පොඩි පැටලීමක් ආවා උප්පත්ති භවයෙන්ද ඇති උනේ කියලා. ඒ ප්‍රශ්නේ ඊළඟ පියවරෙන් විසඳුණා. නමුත් හැම පොතම පොත් අනිත් හැම පොතේම ඒ භව කියන තැන කර්ම භවයත් උප්පත්ති භවයත් දෙකම විස්තර කරලා තියෙනවා. එතන එහෙම විස්තර කරලා තියෙන්නේ භවය කියන එකට දෙකම අයිති නිසා එතන විස්තර කරලා තියෙනවා. නමුත් මෙතන පටිච්චසමුප්පාද පාළියේ එන්නේ කර්ම භවය විතරයි. උප්පත්ති භවය තමයි අනිත් පැත්තට ಜಾතියට යන්නේ. තේරුණාද? එතන විස්තර කරපු තැන් හැම පොතේම වගේ විස්තර කරලා තියෙනවා භව කියන තැන මේ විස්තර කරලා තියෙනවා දෙකම. ඒ කියන්නේ කර්ම භවය උප්පත්ති භවය. මේ දෙකම භව කිව්වහම දෙකම අයිති. හැබැයි මෙතෙන්දී අයිති වෙන්නේ එකයි. මේ භව කියන කෑල්ලට මෙතෙන්දී අයිති වෙන්නේ දෙකෙන් කර්ම භවය කියන එක විතරයි. හරිද? ඒකේ වැරද්දක් නැහැ. අර මේ උපමාවකුත් දීලා රේරුකානේ චන්දමෙල ස්වාමින් වහන්සේ විස්තර කරපු නිසා පොඩ්ඩක් අර හරියට මේක අවබෝධයෙන් නැතුව මේක අපි ගලපන්න ගියොත් එහෙම පොඩි මේ පැටලීමක් වගේ එනවා. ඒක නිසා එහෙම පටලවා ගන්න එපා. හැම පොතේම භව කියන තැන උප්පත්ති භව කර්ම භවයත් උප්පත්ති භවයත් දෙකම විස්තර කරලා තියෙනවා. හැබැයි එහෙම විස්තර කරාට ඒ භවය කියන තැන මේ දෙකම විස්තර කරන්න ඕන නිසා විස්තර කරලා තියෙනවා. නමුත් මෙතෙන්දී උපාදාන පච්චයා භවෝ කියන තැන එන්නේ කර්ම භවය විතරයි. හරිද? ඊට පස්සේ භව පච්චයා ಜಾති කියන තැනත් එන්නේ කර්ම භවය විතරයි එතන භවය එන්නේ. ಜಾති කැලේ පැත්තට තමයි යන්නේ උප්පත්ති භවය කියන එක. ඒක පටලවා ගන්න එපා. ඒකේ විස්තර කිරීමේ වැරද්දක් නැහැ. අපි තේරුම් ගැනීමේ තමයි අපිට පැටලීමක් වගේ ගියපාර ආවේ. අපේ තේරුම් ගැනීමේදී පොඩි ගැටලුවක්. නමුත් එතන වැරද්දක් නැහැ. භව කියන තැන සම්පූර්ණ ඒ භව කැලලම පැහැදිලි කරලා තියෙනවා. තිවිලා නමුත් එතනින් ගන්නේ කර්ම භවය විතරයි. ඒ කැලේ දෙකටම එන්නේ උපාදාන පච්චයා භවෝ කියන තැනත් කර්ම භවය විතරයි එන්නේ. භව පච්චයා ජාති කියන තැනත් භව තැනට එන්නේ කර්ම භවය විතරයි. හරිනේ? ඒතකොට ඒක ගැටලුවක් නැහැ. අපි එහෙමනම් ඊළඟ අද පාඩමට යනවා 258 පිටුව 4 වන පාඩම පටිච්ච සමුප්පාදය ගැන දත යුතු කරුණු. මේ පටිච්ච සමුප්පාදෙහි කාල 3ක්ද අංග 12ක්ද ආකාර 20ක්ද සංදි 3ක්ද කොට්ටාස 4ක්ද වෘත්ත 3ක්ද මූල 2ක්ද ඇත්තේය. එතකොට මොනවද තියෙන්නේ? කාල 3ක් තියෙනවා. කාල 3යි අංග 12යි ආකාර 20යි සංදි 3යි කොට්ටාස 4යි වෘත 3යි මූල 2යි තියෙන 7ක් තියෙනවා. එතන මේකේ ගුණයන් 7ක් තියෙනවා. අපිට තේරුම් ගන්න පුළුවන් මේ පටිච්චසමුප්පාද වණිජ්ජාපාදේ එක ගුණයන් 7ක් තියෙනවා. ඉතින් මේ 7ම අපි ඉගෙන ගන්න ඕන. එතකොට අපි කාල 3 මොකක්ද කියලා බලමු. කාල 3 පටිච්ච සමුප්පාදාංගයන්ගෙන් අවිජ්ජා සංකාර යන අංග දෙක අතීත කාලයට අයත්ය. අපි ඉගෙන ගත්ත කලින්. ජාති ජරා මරණ යන අංග දෙක අනාගත කාලයට අයත්ය. විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව යන අංග 8 වර්තමාන කාලයට අයත්ය. භව වශයෙන් කියතහොත් අවිද්‍යා සංකාර දෙක අතීත භවයට අයත්ය. ජාති ජරා මරණ යන දෙක අනාගත භවයට අයත්ය. මැද අංග 8 වර්තමාන භවයට අයත්ය. ඒක දන්නව නේද?
ඔව්. ඒක තවදුරටත් විස්තර ගන්න ඕනේ අපිට පැහැදිලි එකනේ. යම් කිසිවෙකු මහා සාගරයෙන් වතුර ටිකක් අතටගෙන එයින් මුළු මහා සයුරෙහිම ජලය ලුණු රස බව දක්වන්නාත් මෙන් තථාගතයන් වහන්සේ අවිජ්ජාපච්චය සංඛාරා යනාදීන් වර්තමාන භවය සම්පූර්ණයෙන්ම දැක්වීම වශයෙන් කොනක් නැති සකල සංසාරයේම දක්වා වදාළසේක. තේරුණානේ? ඒ කියන්නේ එතනින් මෙහා මේ දැන් උන්වහන්සේ ගන්නේ මේ භවය ගන්නවා මීට කලින් භව සියල්ල එකටම අරන් ඒ වචන දෙකෙන් විස්තර කරනවා අර මුළු ටික ඔක්කොම. අවිජ්ජා පත්‍ය සංඛාරා කියන කෑල්ලෙන් මෙතනින් එහා අනන්ත වූ භව තියෙනවා. ඒ භව ටික ඔක්කොම විස්තර කරනවා අවිජ්ජා පත්‍ය සංඛාරා කියන කෑල්ලෙන්. ඒක තමයි මේ කියන්නේ. ඊට පස්සේ මේ භවය ගන්නවා ඊට පස්සේ ජරා මරණ ජාති ජරා මරණ කෑලි දෙකෙන් අන්තිමට තියෙන කෑලි දෙකෙන් අනාගත භවය විස්තර කරනවා. හරිද? ඒක තමයි මේ කියන්නේ. ඕන අයිත් අපි කියමු යම් කිසිවෙකු මහා සාගරයෙන් වතුර ටිකක් අතටගෙන එයින් මුළු මහා සයුරෙහිම ජලය ලුණු රස බව දක්වන්නාත් මෙන් තථාගතයන් වහන්සේ අවිජ්ජා පත්‍ය සංඛාරා යනාදීන් වර්තමාන භවය සම්පූර්ණයෙන් දැක්වීම වශයෙන් වර්තමාන භවය සම්පූර්ණයෙන් දැක්වීම වශයෙන් කොනක් නැති සකල සංසාරයේම දක්වා වදාළේ. මෙතන වර්තමාන භවය නෙමෙයි අතීත භවය වෙන්න ඕනේ. එතන පොඩි පැටලීමක් තියෙන්නේ. මේ වචනේ වැරද්දක් තියෙනවා එතන. වර්තමාන භවයනේ අවිජ්ජා පත්‍ය සංඛාරයකින් කියන්නේ මොකද්ද? අතීත භවයනේ. නේද? දැක්වීම වශයෙන් කොනක් නැති සකල සංසාරයේම දක්වා වදාළසේක. එක් භවයක් සම්පූර්ණ කොට දේශනය කිරීමේදී ඒ භවයේ හේතුඵල දෙකම දැක්විය යුතුය. අවිද්‍යා සංකාර යන අංග දෙක පටිච්ච සමුප්පාදයට එකතු කොට ඇත්තේ වර්තමාන භවය ඇතිවීමේ හේතුව. ඒ කියන්නේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියන එකෙන් තමයි වර්තමාන භවය ඇතිවීම හේතුව දැක්වීම පිණිසය. ජාති ජරා මරණ දෙක එකතු කර ඇත්තේ වර්තමාන භවයෙන් වන අනාගත ඵලය දැක්වීම පිණිසය. හරිද? ඒ කියන්නේ මෙතන යනාදීන් වර්තමාන භවය දැක්වීම. යනාදීන් කියන්නේ මේක ටිකටම භව තුන තියෙනවනේ. ඒකෙන් අනාගත භවයනේ විශාල වශයෙන් කියලා තියෙන්නේ. ඒක වෙනත කියන්නේ. ඒකෙන් මුළු සංසාරේම භව අනන්ත භව ඒ කියන්නේ නිරූපණය කරනවා කියන්නේ. යනාදීන් කියන්නේ ඔක්කොම 12ම ගත්තයි කියලා කියන්නේ නේ. ඔව් ඒක හරියි. ඔව් 12ම ගත්තයි කියලා කියන්නේ. ඔව්. යනාදීන් කියන්නේ අවිජ්ජා පත්‍ය සංඛාරා කෑලි දෙක විතරක් නෙමෙයි ඔක්කොගෙම අර මුළු මහා සංසාරයේම අරගෙන අර මුළු සංසාරයේම අරගෙන පොඩ්ඩක් අරගෙන ඒක ලුණු රස නිසා ලුණු රසෙන් මුළු සාගරයේම විස්තර කරනවා වගේ කියනවා කියන එක තමයි ඒක හරිය එහෙමනම්. සංඛාරා යනාදීන් වර්තමාන භවයේ සම්පූර්ණයෙන් දැක්වීම වශයෙන් කොනක් නැති සකල සංසාරයේම දක්වා වදාළසේක. කියන්නේ 12න් මේ මුළු සංසාරයේම විස්තර කරනවා කියන එකයි කියන්නේ මේ. ඒ වගේ කෑලි ගොඩාක්. ඔව්. එකතු වෙලා මුළු සංසාරේ. දැක්වීම වශයෙන් මේකෙන් වර්තමානයේ දවය පෙන්නලා මුළු සංසාරයම විස්තර කරනවා කියන එක තමයි මේ කියන්නේ. ඔය ඒක එහෙමනම් හරි. ඒක. එක් භවයක් සම්පූර්ණ කොට දේශනය කිරීමේදී ඒ භවයේ හේතුඵල දෙක දැක්විය යුතුය. අවිද්‍යා සංකාර යන අංග දෙක පටිච්ච සමුප්පාදයට එකතු කොට ඇත්තේ වර්තමාන භවයේ ඇතිවීමේ හේතුව දැක්වීම පිණිසය. ඔව්. දැන් අපි ඒක පොඩක් ලියාගත්තොත් අවිද්‍යා සංස්කාර ඊට පස්සේ විඥාන නේ විඥාන ඊට පස්සේ නාම රූප සලායතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ. හරි. එතකොට දැන් අපි මේකේ අපි ගත්තේ
අවිද්‍යාව තමයි හේතුව. අවිද්‍යා හේතුවෙන් සංස්කාර ඇති වෙනවා. සංස්කාර හේතුවෙන් විඥාන ඇති වෙනවා. විඥාන හේතුවෙන් නාම රූප, නාම රූප හේතුවෙන් සලආයතන, සලආයතන හේතුවෙන් පස්ස, පස්ස හේතුවෙන් වේදනා, වේදනා හේතුවෙන් තණ්හා, තණ්හා හේතුවෙන් උපාදාන, උපාදාන හේතුවෙන් භව, භව හේතුවෙන් ජාති, ජාති හේතුවෙන් ජරා මරණ. එහෙමනේ ගත්තේ. ඒ එක පියවරෙන් පියවර 12කින් ගත්තා. ඊට පස්සේ අපිට කාල තුනේදී අපිට ගන්න පුළුවන් මෙහෙම. ඔන්න මෙතන මේක තමයි අතීත. මේක වර්තමාන. හරිද? මේක ජාති ජරා මරණ අනාගත. හරිද? ඒතර අපිට මෙහෙම ගන්න බැරිද? මේ දෙකම හේතුවෙන් මේ ටික ඇති වුණා. හරිද? මේ ටික හේතුවෙන් මේක ඇති වුණා. එහෙම ගන්නත් පුළුවන් නේද? තේද? එහෙම ගන්නත් පුළුවන්. මේ දෙකම එකක් ගොඩකට දාලා ඒක හේතුවෙන් මේක ඇති වුණා. මේ ටිකම හේතුවෙන් අරක ඇති වුණා. එහෙමත් ගන්න පුළුවන් නේද? එහෙම පෙන්වන්නත් පුළුවන් මේක. මේ දෙකම හේතුවක් විදිහට නම් මේ ටික ඵල කියලා ගන්නවා. ඒතර මේක හේතුවක් කරගෙන ඒහා අර ටික ඵලයක් කියලා ගන්නවා. එහෙම ගන්නත් පුළුවන් මේක. එහෙම විස්තර කරන්නත් පුළුවන්. පැහැදිලි නේද? ඒ භව විදියට. අතීත භවය, වර්තමාන භවය, අනාගත භවය. අතීත භවය නිසා වර්තමාන භවය ඇති වුණා. වර්තමාන භවය නිසා අනාගත භවය ඇති වුණා. හරි නේද? ඕක තමයි දිගටම යන්නේ. ඔව් ඒක තමයි මේ කියලා තියෙන්නේ. හරිද? ඒ ගොඩම හේතුවක් විදිහට ගන්නත් පුළුවන්. දැන් මේක මෙහෙම දෙයකට නිරන් තියෙන්නේ. මේක නිසා මේක ඇති වුණා කියලා එහෙම ගන්නත් පුළුවන්. ඒ දෙකම එකතු කළා මේක නිසා මේ ටික ඇති වුණා. ඒක නිසා අරක ඇති වුණා. එහෙම ගන්නත් පුළුවන්. අවිද්‍යා සංකාර යන අංග දෙක පටිච්ච සමුප්පාදයට එකතු කොට ඇත්තේ වර්තමානයේ ඇතිවීමේ හේතුව දැක්වීමට. මේ වර්තමාන භවයේ ඇතිවීමට හේතුව පටිච්ච අවිද්‍යා සහ සංස්කාර. හරිද? ජාති ජරා මරණ දෙක එකතු කර ඇත්තේ වර්තමාන භවයෙන් අනාගත ඵලය දැක්වීමට. මේ අර ඵලය ඇති උනේ මේ ටික නිසා. හරිද? මේ තථාගතයන් වහන්සේ විසින් අතීත හේතු වදාරා ඇත්තේ සත්වයා ඉබේම ඇති වුණා යන දෘෂ්ටිය හා දෙවියන් විසින් සත්වයා මැව්වා යන දෘෂ්ටිය නැති කිරීම පිණිස යාන. දැන් අපිට දැන් සංකල්පය තියෙන්නේ මොකද්ද? දෙවියන් විසින් මැව්වා. දැන් දෙවියන් විසින් මවලද? නැහැනේ. මැව්වේ අවිද්‍යා සංකාර. නේද? අවිද්‍යා සංස්කාර දෙක තමයි මේකේ හේතුව. නේද? දැන් ඔය දෙවියා මැව්වා කියන සංකල්පය සම්පූර්ණයෙන් බිඳෙනවනේ මෙතෙන්දී. දෙවියන් වහන්සේ විසින් මැව්වා කියන සංකල්පය සම්පූර්ණයෙන් බිඳෙනවා මෙතෙන්දී. දෙවියා මවල නැහැ. ඉතින් එහෙම දෙවියෙක් නැහැ. එහෙම මේ ਸਰව බලධාරී දෙවියෙක් නැහැ. ඒ කියන්නේ ඔය ਸਰව බලධාරී දෙවියෝ ඉන්නෝනේ. කියන්නේ දැන් ඔය කියන්නේ ලෝකයේ මැව්වේ මේ දෙවියෝ කියලා. එහෙම ਸਰව බල දෙවිය සංකල්පය බිඳින්න තමයි මෙහෙම දේශනා කරේ. හරිද? අවිද්‍යා අර පෙර භවයේ අතීත භවයේ අතීත භවවල අවිද්‍යාව සහ සංස්කාරය නිසා තමයි මේ මිනිස්සෙක් ඇති උනේ. අපි ඇති උනේ එහෙමයි. ඒක නිසා. හරිද? ඒක දෙවියෙක් මරලාද අපි කවුරුවත්? නෑ දෙවියෙක් මරලා නෙමෙයි. හරි නේද? මෙහි තථාගතයන් වහන්සේ විසින් අතීත හේතු වදාරා ඇත්තේ සත්වයා ඉබේම ඇති වෙන. එක්ක ඉබේම ඇති වුණා කියලා සංකල්පයක් එන්න පුළුවන්. අර අහේතුක වාදයේදී අපි ඉස්සරහට ඉගෙන ගනිමු. අහේතුක වාදය කියලා වාදයක් තියෙනවා. ඉබේම හටගත්තා කියන වාදය තමයි අහේතුක වාදය කියන්නේ. මිත්‍යා දෘෂ්ටියට නියත මිත්‍යා දෘෂ්ටියට එන දෘෂ්ටි තුනෙන් එකක් අහේතුක වාදය. අපි නෑ නිහඬ පුත්ත නෙමෙයි. නෑ. ඔක එන්නේ ওই අහේතුක වාද තුන එන්නේ අජිත කේසකම්බලයි පූර්ණ කස්සපයි සංජය බෙල්ලට්ටි පුත්තයි. ඒ තුන් දෙනාගේ තමයි අහේතුක කියන්නේ නියත මිත්‍යා දෘෂ්ටියට එන දෘෂ්ටි තුනක් තියෙනවා. එකක් තමයි නාස්තික වාදය, අනිත් එක තමයි අහේතුක වාදය, අනිත් එක තමයි නාස්තික වාදයයි
අහේතුකවාදයයි නෑ සාස්වත උච්ඡේද කියන්නේ අර සාස්වතවාදය කියලා කියන්නේ සදාකාලික ආත්මයක් තියෙනවා කියන එක අර්ථය. හැමදාම අපි ඉන්නවා. ඒ කියන්නේ මිනිසෙක් ඉන්නවා කියන අර්ථය නෙමෙයි ආත්මයක් විදියට මේක නැති වෙන්නේ නැහැ. හැමදාමවත් ඉන්නවා කියන සදාකාලික ඉන්නවා කියන දෘෂ්ටිය තමයි සාස්වතවාදය කියලා කියන්නේ. උච්ඡේදවාදය කියලා කියන්නේ ඕකේ අනිත් පැත්ත විරුද්ධව හැමදාම නැහැ මරුණට පස්සේ එතනින් ඉවරයි. ආයිත් ඉපදීමක් නැහැ. කියන දෘෂ්ටිය තමයි උච්ඡේද දෘෂ්ටිය. ඒතර අඩු වැඩි වශයෙන් ඔය කියන්නේ ඔය අපි කියන 62ක් දෘෂ්ටීන් තිබුණයි කියලා. ඔය දෘෂ්ටීන් 62 තුල මේ ශාස්ත්‍රවාදයත් උච්ඡේදවාදයත් තියෙනවා හැමතැන කියන්නේ තියෙනවා. ඒක අර සම්පින්ඩණය කරලා තමයි කියන්නේ ඔය දෘෂ්ටීන් ටික ඔක්කොම සම්පින්ඩණය කරලා එතන ශාස්ත්‍රවාදයක් තියෙනවා උච්ඡේදවාදයක් තියෙනවා. මේ දෙකම වැරදි. ශාස්ත්‍රවාදයත් වැරදි උච්ඡේදවාදයත් වැරදි. හරිද? ඒ දෙක අපි ඒක වෙනම සාකච්ඡා කරමු. ඒක කියන්න ඕන නම් ඒක අර කෙලෙස් 1500 පොතේ අන්තිම පරිච්ඡේදයේ තියෙනවා. අපි ඉස්සරහට ඒක සාකච්ඡා කරනවා. දැනට අපිට මේ වෙලාවේ ගන්න වෙලාව මේ වෙන වෙලාවක අපි කරමු. ඒක වෙලාව අරගෙන කරන්න ඕන දෙයක්. ඈ? ඒ කියන්නේ මේ පරිණාමවාදය ඒක වැරදි යෝ සම්පූර්ණ වැරදි. පරිණාමවාදය දැන් කොහොමද විද්‍යාවත් ඒක පිළිගන්නේ නැහනේ. නවීන විද්‍යාවත් පරිණාමවාදය බැහැර කරනවා. ඒ කියන්නේ අපි වඳුරංගෙන් හැදුනයි කියන එක බැහැර කරනවා. ඒක ඒක බරුවක්. ඒ කියන්නේ මෙහෙමයි මේ දැන් කල්ප විනාශයේදී අපි කලින් කතා කරා කල්ප විනාශයේදී මේ පෘථිවිය සම්පූර්ණයෙන් නැති වෙලා යනවනේ. සම්පූර්ණයෙන් අලු දූවිලි වෙලා යනවා. මෙහෙම පෘථියක් තියෙන මේ සියලු මේ සූර්යයා බව විනාශ වෙනවා. සෞරග්‍රහ මණ්ඩලය විනාශ වෙනවා. විනාශ වෙලා ආයෙත් මේක හැදෙනවා. ඒ හැදීමේදී ඒ හැබැයි ඉතුරු වෙනවා එතෙන්දී මේ සෞරග්‍රහ මණ්ඩලේ ගොඩාක් දුරනේ තියෙන බ්‍රහ්ම ලෝක. ආභස්සරයෙන් සහ එතනින් එහා තමයි මේ ජීවීන් ටික උපදෙලා ඉන්නේ. ඔව්. අපි සාකච්ඡා කරා. එතකොට තුන් ආකාරයකින් විනාශ වෙනවනේ මේ කල්ප විනාශයේ ආකාර තුනකින් වෙනවා. ගින්නෙන් වෙනවා, ජලයෙන් වෙනවා, වායුවෙන් වෙනවා. හරිද? එතකොට ගින්නෙන් 7 වතාවක් වුණාට පස්සේ විනාශය එක දිගට 7 වතාවක් ගින්නෙන් වෙලා 8 වෙනි වතාවේ ජලයෙන් වෙනවා. හරිද? ඔහොම 7 වතාවක් ගින්නෙන් 8 වෙනි වතාව ජලයෙන්. 7 වතාවක් ගින්නෙන් 8 වෙනි වතාව ජලයෙන්. ඔහොම විනාශ වී ගිහිල්ලා 64 වෙනි වතාවේදී විනාශ වෙන්නේ වායුවේ. හරිද? ඒතර ඒකෙදි අර අන්තිම මේ ආභස්සරයෙන් උඩ ඉතුරු වෙන්නේ ගින්නෙන් විනාශ වෙන ඒවා ආභස්සරයෙන් යට සියල්ල විනාශ වෙනවා ආභස්සරයෙන් උඩ ඉතුරු වෙනවා. ඊට පස්සේ ජලයෙන් විනාශ වෙන අවස්ථාවේදී සුබකින්නය ඊට මෙහා මොකද්ද නෑ සුබකින්නෙන් 15. හරි. සුබකින්නෙන් 15 ජලයෙන් විනාශ වෙන වෙලාවේ විනාශ වෙනවා. ඊට පස්සේ වේහප්පලෙන් 15 විනාශ වෙනවා වායුවෙන් විනාශ වෙන වෙලාවේ. එතනින් උඩ ඉතුරු වෙනවා. ඒතර මේ ජීවින් ඔක්කොම ඒ කාලෙදී කල්ප විනාශයේ කිට්ටුවේදී මේ ධාන වඩවල මේ පරිසරයකට සකස් වෙනවා. අපිත් ධාන වඩලා යනවා මේ අර බ්‍රහ්ම ලෝක වලට යනවා. ගිහිල්ලා ඒකේ ඉන්නවා. ඊට පස්සේ ආයෙත් අර මේ සකස් වෙනවා. සකස් වෙලා අර විවට්ට ස්ථායි සංවට්ට ස්ථායි කියලා ආකාර 4ක් තිබුණනේ. අසංකේය කල්ප 4ක් තිබුණනේ. අපි කතා කරා මේවා පන්තියේ මේ පෙර මේ පාඩම්වල තියෙනවා. අපි කතා කරා සාකච්ඡා කරා මේවා. ඒතකොට එහෙම සකස් වෙන වෙලාවේ අර සකස් වීමේදී ඔය කියන කතාව වෙනවා. ඒ කියන්නේ ගහකොළන් හැදෙන්න ඕනනේ. ගහකොළන් හැදෙන්න ඕන. එතකොට පරිසරය සකස් වෙන්න ඕනනේ. එතකොට ජලය ඇවිල්ලා මේක සකස් වෙනවා. ඒ සකස් වීමේදී ඔය භෞතික වශයෙන් ඔය කියන
අවශ්‍ය රසායනික ද්‍රව්‍ය සෛල ඇතිවීම සඳහා ඇතිවන රසායනික ක්‍රියාවලිය වෙන්නේ නැහැ කියලා කියන්න බෑ අපිට. ඒක වෙන්න පුළුවන්. හැබැයි ඒක ඇවිල්ලා රූප පැත්ත වෙන වැඩක් නෙමෙයි. රූප කොටසත් එක්ක වෙන වැඩක් නේ. දැන් ජීවය ඇති වෙන්න ඕන නාමය එන්න ඕන. රූපේ විතරක් තිබුණාමදි. නාමය එන්න ඕන. දැන් නාමය එන්නේ අර ජීවීන්ම තමයි එන්නේ. අර ජීවීන් එන්නේ. රූප කොටස. හරි. ඊළඟට අපිට තියෙන්නේ අංග 12. අංග 12 අවිද්‍යාව සංස්කාරය විඥානය නාම රූපනේ ෂඩායතනය ස්පර්ශය වේදනාවය තෘෂ්ණාවය උපාදානය භවය ජාතිය ජරා මරණය කියා පටිච්ච සමුප්පාදාංග 12කි. එතකොට අංග 12ක් තියෙනවා. අර 12 තමයි අංග විදිහට අපි ගන්නෙ. අපි ඒක දන්නවා. ශෝකාදී පස සැමටම ඇති නොවන බැවින් පටිච්ච සමුප්පාදයේ අංග වශයෙන් නොගනු ලැබේ. ඒ කියන්නේ සැමටම ඇති නොවනවා කියලා කියන්නේ දැන් අපි දන්නෝනේ සත්වයෝ තල 31ක ඉන්නවා කියලා. ඒ 31 ගත්තාම කියන්නේ බ්‍රහ්මයෝ ඊට පස්සේ මේ බ්‍රහ්ම තලවල ඉන්න අය දෙවියෝ ගත්තාම මේ කියන ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස. ඒව නැහැ. ඒව ඒ අයට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එයාට නැහැ. දැන් දිව්‍ය ලෝක ගත්තාම ස්පිතාල නැහැනේ. දැන් මනුෂ්‍ය ලෝකේ ස්පිතාල තිබුණට නැත්නම් මේ ලෙඩ හැදෙන්නෙත් නෑනේ අයට. දැන් ලෙඩක් එහෙම තියෙනවනේ ශෝකයක් නේද එන්න පුළුවන් අපිට. එතකොට මේ දිව්‍යයන්ට සහ බ්‍රහ්මයන්ට ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියන ඒවා ඇති වෙන්නේ නැහැ. ඇති වෙන්නේ නැති නිසා මේක පොදු කොටසක් නොවන නිසා පටිච්ච සමුප්පාදයේ ඒ කැලේ ටික දාලා නැහැ. නමුත් ඒක වෙනම පෙන්නලා තියෙනවා මේ කියන සංසාර ගමනේ තියෙන භයානක බව පෙන්වන්න තමයි භාගතුන් වහන්සේ මේක එකතු කරලා තියෙන්නේ මේකට. නමුත් මේ අංග 12ට අයිති වෙන්නේ නැහැ ඒ ටික. ඒ අර ටික විතරයි අයිති වෙන්නේ. අවිද්‍යාව, සංස්කාරය, විඥානය, නාම රූපේ, ෂඩායතන, ස්පර්ශය, වේදනා, තෘෂ්ණා, උපාදානය, භවය, ජාතිය, ජරා මරණය කියන 12 තමයි අංග 12 විදිහට භාගතුන් වහන්සේ පෙන්වන්නේ. ඊට පස්සේ සංක්ෂේප 4. මේ පටිච්ච සමුප්පාදාංග 12 කොටස් 4කට බෙදෙන්නේය. ඒ කොටස් සංක්ෂේප නාමයෙන් හඳුන්වනු ලැබේ. අවිද්‍යා සංස්කාරයන් අංග 2 එක් සංක්ෂේපයකි. එතකොට එක් සංක්ෂේපයක් ගත්තාම අර කෑලි දෙක කියන්නේ අවිද්‍යාව සහ සංස්කාරය එක සංක්ෂේපයක් විදිහට ගන්නවා. විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා යන පස එක් සංක්ෂේපයකි. අන්න ඒ පහ එකට ගන්නවා. අපි බලමු ඇයි එහෙම එකට ගන්න කියලා ඉස්සරහට විස්තර කරලා තියෙනවා. විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා ඒ පහ එකට ගන්නවා. එතකොට වර්තමාන භවයේ තියෙන පළවෙනි පහ එකට අපි ගන්නවා වේදනා දක්වා. වේදනා මතක තියාගන්න සංදියේ ඉන්නේ වේදනා ළඟින්. අතෙන්දී සංස්කාර ළඟින් සංස්කාර විඥාන ළඟින් සංදියාව මෙතන වේදනා තණ්හා ළඟින් සංදියනවා. ඒක මතක තියාගන්න. එතකොට විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා යන පස එක් සංක්ෂේපයකි. තණ්හා උපාදාන භව බය කියලා තියෙන මේක භව තණ්හා උපාදාන භව එතන හොඳේ බය නෙමෙයි භව යන තුන එක් සංක්ෂේපයකි. ජාති ජරා මරණ යන දෙක එක් සංක්ෂේපයකි. හරිද? එතකොට ඒක ඇත්තටම මෙතන මේ වෙන් කරලා තියෙන මේ සංදි තුනෙන් සංදි තුනක් තියෙනවනේ ඉස්සරහට එනවා සංදි තුන. එක සංදියක් එනවා සංස්කාර විඥාන ළඟ මැදින් එක සංදියක් එනවා. අපි ලිව්වනේ ඉතින් අවිද්‍යා සංස්කාර ළඟින් අන්න එක සංදියක්. භවයට. ඊට පස්සේ ওই දෙක අතරේ ආයෙත් සංදියක් එනවා මෙන්න මෙතන. වේදනා තණ්හා. මෙන්න මෙතන එක සංදියක්. හරිද? මෙතන අනිත් සංදිය. ඇත්තටම මේක මෙහෙමයි වෙන්නේ. මේ ටික ඔක්කොම හේතු කීදර ගත්තාම ඒ හේතුවෙන් මෙන්න මේ ඵල ටික එනවා. මේ ටික ඔක්කොම ඵල. මේකෙන් එන ඵල ටික තමයි මේ. තවත් විදියක් විස්තර කරන විදිය. මේ ටික නිසා මෙන්න මේ ටික ඵල එනවා. මේ වැරදුනා. මේ හේතුවෙන් මේ ටික මේ ඵල ඇවිල්ලා මේ භවයට හේතු ටික තමයි මේ හේතු. මේ ඵල. මේ හේතු. හරිද? මේ ඵල. එමය යන්නේ. මේකෙන් මේ හේතුවෙන් උපදින ඵල ටික මේක මේ හේතුවෙන් උපදින හේතු ටික මේ නෑ මේ හේතුවෙන් එතන ඵල ටික මේ ඵල හේතු වෙලා එකතු වෙනවා මේ ඵල මේ ටික තමයි මේකට හේතු වෙන හේතු. එහෙම ගන්න වෙන්නේ අපිට. මේ හේතු ටිකෙන් මේ ඵල ටික ඇති වෙනවා. ඊට පස්සේ
මේ ඵලය ඇති වෙන හේතු ටික තමයි මේ. හරිද? මේ ඵලය ඇති වෙන හේතු ටික තමයි මේ. ඉස්සරහට එක පැහැදිලි කරලා තියෙනවා අපි තෙන්දෙන් බලමු. ඉතින් ඒ අනුව තමයි මෙතන හතරකට බෙදෙන්නේ. හේතුඵල විදියට ওই විදියට හතරකට බෙදෙන්නේ ඒකයි. සංක්ෂේප හතර හැදෙන්නේ එහෙමයි. අපි ඉස්සරහ තව විස්තර කරලා තියෙනවා ඒක එක බලමු. සංදි තුන අතීත භවයට අයත් සංස්කාරයටත් වර්තමාන භවයට අයත් විඥාණයටත් අතර එක් සංදියකි. හරි අපි කිව්වා වර්තමාන භවයේ වේදනාවටත් තණ්හාවටත් අතර එක් සංදියකි. අපි කිව්වා භවයටත් ජාතියටත් අතර එක් සංදියකි. හරිනේ? භවයටත් ජාතියටත් අතර එක් සංදියකි. මෙසේ මෙහි සංදි තුනක් ඇත්තේ සංදි තුනක් වන කල්ලි කොටස් හතරක් වන්නේ. සංක්ෂේප හතර හැදෙන්නේ එහෙමයි. හරිනේ? ඊට ආකාර 20 පටිච්ච සමුප්පාදංගයන්ගෙන් අවිද්‍යා සංකාර දෙක අතීත භවයට අයත් හේතුය. ඔන්න එතන විස්තර කරනවා අර අපි විස්තර කරපු එක. පටිච්ච සමුප්පාදංගයන්ගෙන් අවිද්‍යා සංස්කාර දෙක අතීත භවයට අයත් හේතුය. හරිනේ? අවිද්‍යා සංස්කාරයන් ඇති තැන තණ්හා උපාදාන භව යන අංග තුනද වන්නේය. හරිද? දැන් අවිද්‍යා සංස්කාරයන් තියෙන තැන ඒව උපද්දන්නේ නිකම් බෑ. සංස්කාරයන් තියෙනවා නම් ඒක නිසා මොකද වෙන්නේ? තණ්හා උපදිනවා. තණ්හා උපදිලා ඒක නිසා උපාදාන වෙනවා. ඒක නිසා භව ඇති වෙනවා. අන්නේ භව ටික තමයි භව නිසා තමයි අර කර්ම භව කියලා කිව්වේ. හරිද? යන අංග තුනද ඇත්තේ. ඒක ඇතුලේ හැංගිලා තියෙනවා. එතන පේන්නේ නැහැ. ඇතුලේ තියෙනවා. මේ අවිද්‍යා සංස්කාර දෙක තියෙනවා කියලා කියන්නේ මෙතන හැංගිලා මෙතන උන්වහන්සේ වාග්යවහන්සේ දේශනා කරන්නේ මෙතන තණ්හා තමන තියෙන්නේ උපාදාන භව කියලා තියෙනවා. හරිද? ඔව්. මෙතන තියෙනවා. මේ ටිකේ තියෙනවා. ඒක නිසා තමයි ඊට පස්සේ තුනද වන්නේ අවිද්‍යා සංස්කාර දෙක කී කල්ලි ඒ තුනෙන් ගැනෙන බැවින් ඒ තුනත් ගැනෙන බැවින් පටිච්ච සමුප්පාද පාළියෙහි ඒවා මතුකොට වදාරා නැත. එහෙත් අවිද්‍යා සංකාර උපාදාන තණ්හා උපාදාන භව යන පසම අතීත භවයට අයත් හේතු වශයෙන් ගත යුතුය. අන්න අතීත භවයට හේතු විදියට ඒ තුනත් යන්න ඕන. හරිද? ගත යුතුය. වර්තමාන භවයෙහි ඇතිවන විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා යන මේ අංග පස අතීත භවයට අයත් හේතුන්ගේ ඵලයෝය. මේ හේතුන්ගේ ඵල ටික තමයි මෙතන පහක් වෙනවා. ඒ පහේ ඵල ටික තමයි විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා. හරිද? යන මේ අංග පස අතීත භවයට අයත් හේතුන්ගේ ඵලය. එතකොට 10ක් වෙනවා එතන. ඔව්. ඊට පස්සේ පටිච්ච සමුප්පාද පාළියෙහි එන තණ්හා උපාදාන භව යන තුන අනාගත භවයේ ඇති කරන වර්තමාන භවයේ හේතු වූය. ඒතර තණ්හා උපාදාන භවයන් ඇතහොත් අවිද්‍යා සංස්කාරද ඇත්තේය. ඒතර තණ්හාව ඇති වුණේ අතන අවිද්‍යාව නිසානේ. අවිද්‍යාව තිබුණ නැත්නම් තණ්හා ඇති වෙනවද? නැහැ. ඒකයි මෙතන වෙන්නේ. මෙතන අවිද්‍යාව තිබුණ ගමන් මෙතන සංස්කාර ඇති වෙනව තමයි තණ්හා උපාදාන භව ටිකත් අනිවාර්යෙන් ඇති වෙන්න ඕන. අවිද්‍යාව තියෙන තැන තණ්හා උපාදාන භව තියෙනවා. හරිද? ඒක පෙනුනේ නැති වුණාට ඇතුලේ තියෙනවා. ඒ වගේම මෙතන තණ්හා උපාදාන භව තියෙනවා කියන්නේ මෙතන මොකද්ද තියෙන්නේ? අවිද්‍යා සංස්කාර තියෙනවා. හරිද? දැන් සංස්කාර තියෙනවා. ඒ ටිකෙන් පහ. එතකොට මෙතන 10ක් එනවා මෙතෙන්ට එනකොට 10යි මෙතන 5යි 15යි. ඔව්. අපි ඉස්සරහට කියාගෙන එතකොට හරි. පස්ස වේදනා යන අංග පස්ස අතීත භවයට අයත් හේතුන්ගේ ඵලයෝය. පටිච්ච සමුප්පාද පාළියේ එන තණ්හා උපාදාන භව යන තුන අනාගත භවයේ ඇති කරන වර්තමාන භවයේ හේතු වූය. තණ්හා උපාදාන භවයන් ඇතහොත් අවිද්‍යා සංස්කාරද ඇත්තේ. බැවින් තෘෂ්ණා උපාදාන භව අවිද්‍යා සංස්කාර යන පසම වර්තමාන හේතු වශයෙන් ගනු ලැබේ. හරිද? වර්තමාන හේතු වශයෙන් ගනු ලැබේ. ඒ හේතු පස නිසා අනාගතයේ ජරා මරණ ඇතිවන බව සටිච්ච සමුප්පාද පාළියෙන් කියවේ. ජාති ජරා මරණ යනුවෙන් කියවෙන්නේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා යන අංග පසය. දැන් ජාති ජරා මරණ කියලා කිව්වේ ජාති ජරා මරණ විදිහට කිව්වට එතන ඇත්තරම විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා. මෙතන මේකෙන් හැඳින්වෙන්නේ මොකද්ද? විඥාන
නාම රූප සලායතන පස්ස වේදනා. හරිද? එතකොට 5යි 10යි 10යි 5යි 15යි 5යි 20යි. අන්න 20. ආකාර 20 එහෙමයි. හරිද? හරි නේද? දැන් ජාති ජරා මරණකේ උපතක් දෙනකොට විඥානය ඇති වෙනවද? උපතක් එනවා කියලා විඥානය නෙමෙයිද? ඔව් විඥානයනේ. ප්‍රතිසන්දි විඥාන. නාම රූප දෙනවද? තියෙනවා. සලආයතන තියෙනවා. පස්ස තියෙනවා. වේදනා තියෙනවා. හරිනේ? ජාති ජරා මරණ කියලා එතන හැඳින්නුවට අර ටික තමයි තියෙන්නේ. හරිද? සත්‍ය වශයෙන් ඒක තියෙන්නේ. ඒක වෙනුවට අරක ලියලා තියෙන්නේ. ඒකට ඒ ටික බැලුවාම මෙතන අංග 20ක් තියෙනවා. ආකාර 20. අංග නෙවෙයි ආකාර 20. අංග 12යි ආකාර 20යි. අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව යන මේ පස අතීත හේතුය. විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා යන මේ පස වර්තමාන ඵලය. හරිද? තණ්හා උපාදාන භව අවිද්‍යා සංස්කාර යන මේ පස වර්තමාන හේතුය. වර්තමාන හේතු ටික විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා යන පස අනාගත ඵලය. මේ ධර්ම 20ට ආකාර 20යි කියනු ලැබේ. ආකාර 20 ආවේ එහෙම. හරිද? අතීත භවයේ පස අතීත භවයේ හේතුපස කියා වර්තමාන භවයේ ඵලපස ඇතිවේ. අතීත භවයේ හේතුපස නිසා වර්තමාන භවයේ ඵලපස ඇතිවේ. වර්තමාන භවයේ නැවත ඇති වන හේතුපස නිසා අනාගත භවයට අයත් ඵලපස ඇතිවන්නේ. අනාගත භවයේදී නැවත තණ්හා උපාදාන ආදී ඇතිවීමෙන් ඒවයින් නැවතත් භවයක් ඇති කරන්නේ. මෙසේ සංසාරයේ නොසිඳී පවත්නේ. නොසිඳී පවත්නේ මෙන්න මේ ආකාරයෙන් තමයි. හේතුවෙන් ඵලයක් නැවත හේතුවෙන් නැවත හේතුවත් නැවත ඒන් ඵලයක් ඇතිවන බැවින් මේ හේතුඵල පරම්පරාව චක්‍රයක් වැනිය. එබැවින් මේ හේතුඵල පරම්පරාව සංසාර චක්‍රයයි කියනු ලැබේ. මෙන්න මේක තමයි සංසාර චක්‍රය කියලා කිව්වේ. හරි නේද? ඒක පැහැදිලිනේ. එතකොට ඊළඟට වෘත 3. මෙහි වෘත 3ක් ඇත්තේය. වෘතයයි කියනුවේ නැවත නැවත පෙරලී එන දෙයටය. වෘතයක් කියලා කියන්නේ නැවත නැවත ඒකම පෙරලෙනවා. මෙහි අවිද්‍යා තණ්හා උපාදාන යන අංග 3 ක්ලේශ වෘතය. කෙලෙස් වෘතය. කර්ම භවය සංස්කාර කර්ම භවය කියන්නේ සංස්කාර කර්ම වෘතය. ඒක තමයි කර්ම භවය සහ සංස්කාරය කියන්නේ කර්ම වෘතය. ක්ලේශ වෘතය කර්ම වෘතය. උප්පත්ති භවය විඥානයේ නාම රූපයේ ෂඩායතනයේ පස්සේ වේදනා සහ වේදනාවේ ජාති ජරා මරණ යන මේවා විපාක වෘතය. එතකොට වෘත 3ක් තියෙනවා. ඒ තුන තමයි ක්ලේශ වෘතයයි කර්ම වෘතයයි විපාක වෘතයයි. ක්ලේශ වෘතයයි කර්ම වෘතයයි විපාක වෘතයයි. ඔය තුන. හරිද? ඉතින් ක්ලේශ වෘතය කියලා කියන්නේ මොකද්ද? අවිද්‍යා තණ්හා උපාදාන කියන අංග 3. අවිද්‍යා තණ්හා උපාදාන කියන තුන ක්ලේශ වෘතය. කර්ම භවයේ සංස්කාරය කර්ම භවයේ සංස්කාරයේ කර්ම වෘතය කියලා කියනවා. කර්ම වෘතය කියලා කියන්නේ කර්ම භවයයි සංස්කාරයයි. හරි නේද? කර්මය කියන්නේ අපි ගත්තේ සංස්කාරයේදීත් අපි ගත්තේ මොකද්ද? කෙලස් ටිකනේ. කෙලස් කියන්නේ මේ කර්ම ටිකනේ. කෙලස් නිසා ඇතිවෙච්ච කර්ම ටික. හරිද? ඒක තමයි කර්ම වෘතය කියලා කිව්වේ. එතකොට ඒකෙදි කර්ම භවයේදීත් ඒ ටිකමයි එන්නේ සංස්කාරයේදීත් ඒ ටිකමයි එන්නේ. කර්ම වෘතය. උප්පත්ති භවය විඥානය නාම රූපයේ ෂඩායතනයේ පස්සේ වේදනාව යන වේදනාවය ජාතිය ජරා මරණය. මෙන්න මේ ටික ඔක්කොම යන මේවා විපාක වෘතය. විපාක ඒක තමයි විපාකය ලැබෙන දේ. ක්ලේශයන් නිසා කර්මය ඇති වේ. කර්ම නිසා විපාක ඇති වේ. ක්ලේශයන් කෙලෙස් නිසා කර්මය ඇති වෙනවා. කර්ම නිසා විපාකය ඇති වෙනවා. හරිනේ? කෙලෙස් නිසා කර්මය ඇති වෙනවා. කර්ම නිසා විපාකය ඇති වෙනවා. විපාකය නිසා නැවත ක්ලේශයන් ඇති වේ. විපාකය නිසා නැවත ක්ලේශයන් ඇති වේ. මෙසේ මේ ක්ලේශ ධර්ම ක්ලේශ කර්ම විපාක යන තුන මෙසේ ක්ලේශ කර්ම විපාක. ඔන්න ඔය තුන තමයි පෙරලි යන්නේ. කෙලෙස් ඇති වෙනවා, කර්ම ඇති වෙනවා, විපාක ඇති වෙනවා, ආයෙත් කෙලෙස් ඇති වෙනවා, කර්ම ඇති වෙනවා, විපාක ඇති වෙනවා, ආයෙත් මේක දිගට යනවා. ඔව්. පෙරලි යනවා. යන තුන පෙරලීමෙන් සංසාරය නොසිදී පවතී. අන්න ඒක නිසා තමයි මේ සංසාරය නොසිදී පවතින්නේ.
හරිද? මූල දෙක. අවිද්‍යාව. අවිද්‍යාව මේ සංසාර චක්‍රයගේ මූල ධර්මයකි. තෘෂ්ණාව එක් මූල ධර්මයකි. අවිද්‍යාව කියන්නේ එක් මූල ධර්මයක්, තෘෂ්ණාව කියන්නේ එක් මූල ධර්මයකි. මේ හේතුඵල පරම්පරාව චක්‍රයක් මෙන් පවත්නේ වී නමුත් අවිද්‍යා තෘෂ්ණා දෙක නැති කලහොත් සංසාර චක්‍රය සිඳෙන්නේ. අවිද්‍යාව මූල ධර්ම දෙක තමයි මේ දෙකේ මේ 12ක් විදිහට අපි ගත්තට මූල ධර්ම දෙක තමයි අවිද්‍යාවයි තෘෂ්ණාවයි. ඒතර මේ දෙක සිඳොත් එහෙම මේ චක්‍රය කැඩෙනවා. ඒ දෙක නැති කිරීමෙන් මිස අන් ක්‍රමයකින් සංසාර චක්‍රයෙන් නොමිදිය හැකිය. හරිද? එබැවින් අවිද්‍යා තෘෂ්ණා දෙක මේ චක්‍රයේ මූල ධර්මයෝ වෙති. ප්‍රධාන ධර්මයෝ වෙති. නුවණැත්තෝ ප්‍රතිපත්තීන් අවිද්‍යා තෘෂ්ණාවන් නසා සංසාර චක්‍රයෙන් මිදී නිවනට පැමිණෙන්නා. හරිද? අවිද්‍යා තෘෂ්ණාව දෙක තමයි සිඳින්න ඕන. අවිද්‍යාව මුල් කොට ප්‍රතිසමුපාදය දේශනය කර තිබීමෙන් සංසාරයේ පටන් ගැනීම අවිද්‍යාවයයි නොගත යුතුය. එතකොට අවිද්‍යාව මුල් ඉස්සෙල්ලාම මේකේ පෙන්වලා තියෙන්නේ අවිද්‍යාව මුල් කොට පෙන්වලා තියෙනවනේ නේ. ඉස්සෙල්ලාම පටන් ගන්න අවිද්‍යාවෙන්. ඉතින් ඒක නිසා මේ සංසාරයේ පටන් ගන්න අවිද්‍යාවෙන් කියලා එහෙම නෙවෙයි. අවිද්‍යාව ඇති වෙන්නත් හේතු තිබුණානේ. ඒක චක්‍රයක් වෙන්නේ. දේශනය කර තිබෙන සංසාරයේ පටන් ගැනීම අවිද්‍යාවයයි නොගත යුතුය. මෙය ලෝකයේ මුල හේවත් පටන් ගැනීම දක්වන දේශනයක් නොවේ. මේ දේශනයෙන් දක්වන්නේ සංසාරයේ පවත්නා ක්‍රමය. මේක යාන්ත්‍රණය පෙන්වන ක්‍රමයක් නැතුව මුල පෙන්වන ක්‍රමයක් නෙමෙයි. අනාගතයටත් මේ චක්‍රය මෙසේම පවත්නේ. අතීතයේත් එසේම පැවැත්නේය. අතීතයේහි මේ සංසාර චක්‍රය නොපැවති කාලයක් නැත. එබැවින් මෙහි පටන් ගැනීම වූ මුලක් නැති බව දත යුතුය. එහෙම මූලයක් කියලා එකක් මේකේ නෑ. චක්‍රයක මුලක් මේ වෘතයක මුලයක් තියෙනවද? නෑ. දෙක මුලයක් නෑ. මුලක් තැනක් ගන්න බෑ. කරකැවෙන වෘතයක මුලක් ගන්න බෑනේ. මුලක් මෙතන මුලයි කියලා ගන්න බෑ තැනක්. එහෙම එකක් නෑ. හරිද? ඉතින් අපි ඊළඟට යන්නේ ප්‍රස්ථාන ක්‍රමයට. මේකේ මේ පිළිබඳ මේ දක්වා මොකුත් ප්‍රශ්න තියෙනවද? මේ හෝ මීට කලින් මුත් ගැටලු. අපි ප්‍රස්ථාන ක්‍රමයට ඊළඟට යන්නේ. ඒක ටිකක් ගැඹුරු එකක්. අපි සරල වශයෙන් මේකේ තියෙනවා. අපි ඒක තේරුම් අරගෙන පසුව යනවා ගැඹුරු අධ්‍යයනයට. දැනට මොකුත් මේ ටික තේරෙනවද? තවද තියෙනවද? ඉවරයිනේ තව තියෙන්නේ. ඔය 262 ඒ ටික කරා අපි ඔය. අපි තේරෙන්නේ සංසාර චක්‍රේ මොකද කාලයක් නැත. හරි? ඉතින් මේ පටන් ගන්න ඕන මුලක් නැති ලෝකයට ඉතිරිලා. 262 මීටි. ඔව් ඒ ටික අපි කරා. ඒකේ මුකුත් මේ තව සාකච්ඡා කළ යුතු තැන් තියෙනවද? ඒතර පටිච්ච සමුප්පාදය තුල තව සාකච්ඡා කළ යුතු තැන් තියෙනවද මේක? වැදගත් කොටසක්. අපි මේ සරලව තමයි දැනට සාකච්ඡා කළේ. තව මේක ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. මොනවද ප්‍රශ්න තියෙන්නේ? හතරයි 21යි. මොකද කියන්නේ ප්‍රශ්න නැහැ. එහෙනම් අපි මේක ටිකක් බලමු පුළුවන් විදිහට. නේද? පොඩි කාලයක් ගන්න පුළුවන් අපිට නේ. හතරයි 21යි. 262 ප්‍රස්ථාන ක්‍රමය.
262 පිටුව ප්‍රස්ථාන ක්‍රමයේ පස්වන පාඩම අපි දැනට පටන් අරගෙන අපි ඊළඟ දවසෙත් අපි කොහොමද අපිට යන්න වෙනවා. බලමු අපි කාලය තා පොඩි කාලයක් ගමු කමක් නැහැ. අනිකක් ඇතිවීමට උපකාර වන දෙයට ප්‍රත්‍යයයි කියනු ලැබේ. ඇත්තට අපි දන්නවනේ දැන් මේ ප්‍රස්ථාන ක්‍රමය කියලා කියන්නේ අපි කිව්වා හේතුඵල දහම භාග්‍යතුන් වහන්සේ විස්තර කරන ක්‍රම තුනක් තිබුණා කියලා අපි කිව්වා. ඒක තමයි සරල ක්‍රමය තමයි පටිච්ච මේ චතුරාර්ය සත්‍ය ක්‍රමය, මධ්‍යම ක්‍රමය තමයි පටිච්ච සමුප්පාද ක්‍රමය, ගැඹුරු ක්‍රමය තමයි ප ဋ ාණ ක්‍රමය. එතකොට ඒක ඊටාම ගැඹුරු එකක්. ගැඹුරු කියන්නේ අපිට තේරුම් ගන්න පුළුවන් බැරි එහෙම එකක් නෙමෙයි. නමුත් ඒක තමයි මේ හේතුඵල දහම ඊටාම සියුම් මට්ටමට විස්තර කරන එක. මෙතන තියෙන මේ සරල කොටසක්. එතකොට ඒකෙන් අපි මේ තවත් ගැඹුරු මේ අපි පටිච්ච සමුප්පාදයෙන් තේරුම් ගත්ත හේතුඵල දහම තවදුරටත් ගැඹුරට තේරුම් ගන්න ක්‍රමය තමයි ප්‍රස්ථාන ක්‍රමය කියලා කියන්නේ. ඔව් ඒක ප ဋ ාණ ක්‍රමය කියලා කියනවා. ප්‍රස්ථාන ක්‍රමය කියලා කියන්න පුළුවන්. ඒ අර භාෂාවේ මේ සිංහල සහ පාලි භාෂාවෙන් වෙන විදිහට තමයි වචන වෙනස් වෙන්නේ. අනිකක් ඇතිවීමට උපකාර වන දෙයට ප්‍රත්‍යයයි කියනු ලැබේ. ප්‍රත්‍ය අපි දන්නෝනේ ප්‍රත්‍යය අහලා තියෙනවා හේතුව කියන එක. ප්‍රත්‍ය කියලා කියන්නේ හේතුව. අනික් දෙයක් ඇති කරන දෙයට ප්‍රත්‍යයයි කීවද වරද නැත. හරිද? ඵලයක් ඇතිවීමට ඇතිවීමේ එක ඇතිවෙන එක ප්‍රත්‍ය කියලා ගන්නත් පුළුවන්. නේද? ඒකනේ කියන්නේ අනිකක් ඇති කිරීමට උපකාර වන දෙයට. මොකක් හරි දෙයක් ඇති කිරීමට උපකාර වන දෙයට ප්‍රත්‍ය කියලා කිව්වා. එහෙම නැත්නම් අනික් දෙයක් ඇති කරන දෙය ප්‍රත්‍ය කියලා කියන්නත් පුළුවන්. දෙකම එකයි. අනිකක උපකාරයෙන් ඇති වූ දෙයට ප්‍රත්‍යෝත්පන්නේයයි කියනු ලැබේ. අනික් දෙයකින් ඇති කරන දෙය ප්‍රත්‍යෝත්පන්නේයයි කීමද සුදුසුයි. ඒ කියන්නේ මේ ප්‍රත්‍ය කියලා කියන්නේ හේතුවට. ප්‍රත්‍යෝත්පන්නේ කියලා කියන්නේ ඵලය. ඕක තමයි මේ කියන්නේ. මේ පැහැදිලි කරන්නේ සරලව තීරුම් ගත්තාම මේ හේතුඵල ධහමනේ අපි ඉගෙන ගන්න මේ. ඒතර හේතුඵල ධහමේදී අපි මේ ප ဋ ාණ ක්‍රමයේදී නැත්නම් ප්‍රස්ථාන ක්‍රමයේදී භාවිතා වන වචන දෙක තමයි ප්‍රත්‍ය සහ ප්‍රත්‍යෝත්පන්නය. ඒතර ප්‍රත්‍ය කියලා කියන්නේ මොකද්ද? හේතුව. ප්‍රත්‍යෝත්පන්නය කියලා කියන්නේ ඵලය. ඵලය. ඒ හේතුවෙන් නැති වෙන ඵලය. හේතුවෙන් ඇති වෙන ඵලය. ඒක යට හොඳ උදාහරණයක් තියෙනවා. ඔව්. අනික් දෙයකින් ඇති කරන දෙය ප්‍රත්‍යෝත්පන්නයයි කීමද සුදුසුය. ගිනි කූර අග රඳවා ඇති ද්‍රව්‍යයෙහි ගිනි පෙට්ටියේ ආලේප කොට ඇති ද්‍රව්‍යයෙහි උපකාරයෙන් ගින්න ඇතිවේ. ගින්න ඇතිවීමට උපකාර වූ නැතහොත් ගින්න නිපද වූ ගිනි කූරෙහි හා ගිනි පෙට්ටියේ ආලේප කොට ඇති ද්‍රව්‍ය දෙවර්ගය ප්‍රත්‍යය. ගින්න ප්‍රත්‍යෝත්පන්නේ. හරිනේ. අර දෙක මෙහෙම ගහනවා. ගැහුවාම ප්‍රත්‍ය. ඵලය තමයි ගින්න. ඔව්. මෙසේ ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න දෙක වෙනම හැඳිනගත යුතුය. ඒතර අතර මේකේ ගැඹුරින් තියෙනවා මේ පොතේ නෑ මම හිතන්නේ ත්‍රි රාශිය කියන එක මේ පොතේ නෑ ඒක. පොතේදී ත්‍රි රාශියක් ගැන කතා කරනවා ත්‍රි රාශිය කියලා. රාශි තුනක්. ඒ තුන තමයි ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්නේ සහ ප්‍රත්‍යනිකය කියලා. ප්‍රත්‍යනිකය කියලා කියන්නේ ඒ ප්‍රත්‍යනික ධර්මය ප්‍රත්‍ය වෙනවා නමුත් ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ නැති දේවල් තියෙනවා. හරිද? ප්‍රත්‍ය වෙනවා ප්‍රත්‍යය තියෙනවා ප්‍රත්‍යෝත්පන්නය වෙනවා නමුත් ප්‍රත්‍ය වුණාට සමහර දේවල් දැන් ගොඩක් දේවල් ප්‍රත්‍යත් වෙනවා ප්‍රත්‍යෝත්පන්නත් වෙනවා. එකම දේ ඒක අපි ගැඹුරින් පස්සේ තේරුම් ගමු. ප්‍රත්‍යනිකය කියලා ওই ත්‍රි රාශිය කියලා එකක් තියෙනවා. ඒක මේ පොතේ දැනට මේක සාකච්ඡා වෙන්නේ නැහැ. ඒකත් එහෙම මතක තියාගන්න මූලිකව. ඔව් ප්‍රත්‍යනිකය. ප්‍රත්‍යය ප්‍රත්‍යෝත්පන්නය ප්‍රත්‍යනිකය. ඔය තුන තියෙනවා. ඒකෙන් දැනට මතක තියාගන්න ප්‍රත්‍යනිකය කියලා එකක් තියෙනවා කියලා මතක තියාගන්න. දැනට අපිට අවශ්‍ය වෙන්නේ ප්‍රත්‍යය සහ ප්‍රත්‍යෝත්පන්නය කියන දෙක. මේ දෙක දැනට අපි ඉගෙනගෙන මේ ඉස්සරහට යමු. ප්‍රත්‍යනිකය කියලා හේකුත් තියෙනවා. හරිද? ඒකත් එහෙම එකක් තියෙනවා කියලා මතක තියාගන්න. ඉස්සරහට ඔය කියවනකොට නැත්තම් මේක පැටලේ මේ මොකද්ද කියලා හොයයි. එතකොට ප්‍රත්‍යෝත්පන්න නොවන ප්‍රත්‍යයට කියනවා ප්‍රත්‍යනිකය කියලා. ඒ කියන්නේ දැන් මොනවද මේ ප්‍රත්‍යයන් මොනවද?
ප්‍රත්‍යයන් වෙන්න පුළුවන් දේවල් මොන මේ ලෝකේ හැදිලා තියෙන්නේ මොනවයින්ද මේ ලෝකේ හැදිලා තියෙන්නේ මොනවයින්ද නාම රූප නාම රූප කියන්න පුළුවන් ඊට වඩා ටිකක් විස්තර කරලා කිව්වොත් ඒ හතරෙන් විතරද තාම මොනවද තියෙන්නේ චිත්ත චෛතසික අපි කිව්වනේ චිත්ත තියෙනවද චෛතසික තියෙනවද රූප තියෙනවද ඊට පස්සේ නිර්වාණය තියෙනවද නිර්වාණය නෑ එකක් හරි තියෙනවනේ නිර්වාණය නැහැ කියන්නේ මොනවද නිර්වාණය නැද්ද ඉතින් නැත්තම් මේ පරමාර්ථ ධර්මයක් විතර නෑ පරමාර්ථ ධර්මයක් කියලා එකක් එහෙම තියෙන. ඒක තියෙන දේවල් තමයි නිර්වාණය කියලා කියන්නේ. නැති ඒවා තියෙන දේවල් තමයි පරමාර්ථ ධර්ම විදියට ගන්නෙ. හරිද? හැබැයි තියෙනවයි කියන්නේ මේ ඇහැට පේන මේ භෞතිකව තියෙනවා ඒවට විතරක් නෙමෙයි මේ අනේකත් තේරුම් ගන්න ඕන. දැන් අපි හිතන්නේ මේ තියෙනවයි කියලා කියන්නේ මේ භෞතිකව ඇහැට පේන්න තියෙන්න ඕන. ඒක අතට අහු වෙන්න තියෙන්න ඕන මොකක්ද? ඒකට විතරයි තියෙනවයි කියලා කියන්නේ. ඒ අර්ථය නෙමෙයි මෙතන කියන්නේ මේ. තියෙනවයි කියලා. දැන් සිත අතට අහු වෙනවද? නැහැනේ එහෙම අතට අහු වෙන්නේ නැහැ. චෛතසික අතට අහු වෙනවද? ඇහැට පේනවද? නැහැ. කනට ඇහෙනවද? විද්‍යාවෙන් විතරයි තියෙන වෙනස තමයි. දැන් විද්‍යාවේ තියෙනවයි කියන්නේ පේන්න අත එක්ක ඇහැට පේන්න ඕන, එක්ක අතට අහු වෙන්න ඕන, එක්ක මේ ඒ වගේ මොකක් හරි තියෙන්න ඕන. එහෙම එකක් නෙවෙයි. නාම කොහොමවත් අහු වෙන්නේ නැහැ ඒකට. ඒ වගේ එකක් තමයි නිර්වාණය කියන්නේ. හරිද? සිතයි චිත්තචෛතසික කියන්නේ ඒ වගේ එකක්. පරමාර්ථ ධර්මෝ ඒව තියෙනවා. එච්චරද තියෙන්නේ? චිත්ත චෛතසික රූප නිර්වාණ. එච්චර තමයි තියෙන්නේ. එච්චර තමයි තියෙන්නේ. හැබැයි ධර්ම වශයෙන් තව තියෙනවා ප්‍රඥප්ති කියලා නේ. ප්‍රඥප්ති කියලා තියෙනවනේ. ඒක අර මේ ආකාරයේව නෙමෙයි. හැබැයි අරමුණුව එක්ක ප්‍රත්‍යකාණ්ඩයට එනවා ඒක. දැන් මේ ලෝකේ තියෙන්නේ මොනවද දැන් ප්‍රඥප්ති තියෙන එක නේ පනවාගත් දෙයක් නේ පනවාගත් දෙයකට තමයි ප්‍රඥප්තියක් කියලා කියන්නේ. තේරුණාද? ඒතකොට එහෙම ඇත්තටම අර ඉපදීමක් පැවතීමක් නැතිවීමක් තියෙන එහෙම එකක්ද ප්‍රඥප්තියක් කියන්නේ. එහෙම නෑ. මොකක් හරි එකක් එකතු කරලා අපි gadol ටිකක් ගෙනල්ලා එකට ගයක් හදලා මේකට ගෙයයි කියලා කිව්වා. ඒතකොට ඒ අපි පනවාගත් දෙයක්. නමුත් ඒවා හේතු මේ ප්‍රත්‍ය විදියට ක්‍රියා කරනවා. ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ නැහැ. හැබැයි ප්‍රත්‍ය විදියට ක්‍රියා කරනවා. දැන් උදාහරණයක් විදිහට අපිට මේ ප්‍රඥප්තියක් අරමුණක් විදියට එන්න පුළුවන්ද බැරිද? පුළුවන්. අන්න එතකොට ප්‍රත්‍ය වලට එනවා ඒක. මේ ප්‍රඥප්ති කියන ඒවා ඇත්තටම නැති වුණාට අරමුණු වලට එනවා. ප්‍රත්‍යෝත්පන්න විදියට එනවා. මේ ප්‍රත්‍ය විදියට ඇති වෙනවා. හරිද? තේරුණාද? ඒකෙන් මෙන්න මේ ටික තමයි මේ ඔක්කොම මේ ටික තමයි මේ කියන ප්‍රස්ථාන ක්‍රමේදී ඒකට ප්‍රත්‍ය සහ ප්‍රත්‍යෝත්පන්න වෙන පුළුවන් ධර්මතා ටික තමයි මේ ටික තමයි වෙන්නේ ධර්මතා ටික. හරිද? චිත්ත චෛතසික රූප නිර්වාණ ප්‍රඥප්ති. හරිද? මේ ටික මත තමයි එතකොට ඇතිවේ. ගින්න ඇතිවීමට උපකාර වූ නැතහොත් ගින්න නිබද වූ ගිනි කූරෙහි හා ගිනි පෙට්ටිය ආලේප කොට ඇති ද්‍රව්‍ය දෙවර්ගයේ ප්‍රත්‍යය. ගින්න ප්‍රත්‍යෝත්පන්නේ. මෙසේ ප්‍රත්‍යෝත්පන්න දෙක වෙනම හැඳිනගත යුතුය. ගින්න ඇතිවීමට ගිනි කූරේ ආලේප කළ ද්‍රව්‍ය උපකාර වන්නේ එක් ආකාරයකින්. ගිනි පෙට්ටිය ආලේප කර ඇති ද්‍රව්‍ය උපකාර වන්නේ අන් ආකාරයෙන්. ගිනි කූරේ බෙහෙත් හා ගිනි පෙට්ටියේ බෙහෙත් ගින්න ඇතිවීමට උපකාර වන්නේ එක් ආකාරයකින්ම නම් ඒ දෙකින් එකකින්ම ගින්න ඇතිවිය හැකිය. එසේ නොවන්නේ ගින්න ඇතිවීමට ඒ දෙකින් වෙන් වූ ආකාර ඇති උපකාර දෙකක් උමනා බැවිනි. ගිනි පෙට්ටියෙහි ගිනි කූරෙහි ප්‍රත්‍යවන ආකාර දෙකක් ඇතුවාත් මෙන්ම ලෝකෙහි ඇති අනේක ප්‍රකාර වස්තුන්හි තවත් දේවල් උපකාර වන නොඑක් ආකාර ඇති බව දත යුතුය. ඒ උපකාර වන ආකාර විශේෂයන්ට ප්‍රත්‍ය ශක්තියයි කියනු ලැබේ. ඒක තේරෙනවද? ප්‍රත්‍ය ශක්තිය. ඒ කියන්නේ දැන්
සමහර එකම දෙයක් තියෙන්න පුළුවන් එක එක විවිධ අපි නිකන් උපමාකින් තේරුම් ගත්තොත් අපි හිතමු දැන් නිකන් සරලව ගත්තොත් පිහියක් ගන්න පිහියකින් අපිට එකක් තියෙන මොනවා හරි කපන්න පුළුවන් නේ පිහියකින් කපන්න පුළුවන් ඊට පස්සේ තාම මොකද කරන්න පිහියෙන් මොකක් හරි ගහන්න තට්ටුවක් දාන්න බැරිද පිහියක් අරගෙන ඇණයක් ගහනවා වගේ මිටියකින් කරන වැඩෙන් කරන්න පුළුවන් නේ අර කපනකොට ඒකේ තියෙන එක ශක්තියක් තමයි පිහියේ ශක්ති ගොඩක් තියෙනවා එකක් තමයි භාවිතා කරේ අපි කපන්න හරිද අනිත් එක භාවිතා කරා ඔව් මිටියක් විදියට ගහන්න භාවිතා කරා අපිට දැන් මේ පිහියෙන් බැරිද අපිට ජෑම් වගේ එකක් ගා ගන්න පුළුවන් ඒකෙන් ගා ගන්න පුළුවන් අනේක තවත් ඒකේ තව වෙනත් ශක්තියක් ඒ ඒතකොට එකම දෙයක ශක්ති ගොඩක් තියෙන පුළුවන්ද පුළුවන් අර එක එක ශක්ති නේද අර තුන විවිධ ශක්තියින් නේද අරකේ කපන ශක්තිය අර පිහි එකම එකේම තිබුණේ මේ පිහියමයි තිබුණේ අර කපන ශක්තිය එක එකට අපි වෙන නමක් එක ශක්තියක් වෙනම එකක් ඒක ඊට පස්සේ ගහන ශක්තිය වෙන එකක් හරිද ගාන ශක්තිය තව එකක් තව ඕන ඇණයක් අත කරගන්න බැරිද පිහියකින් ඔව් ඇණයක් අත ගන්න තවත් එකක් ඒක හරිද ඒතකොට මේ කියන ප්‍රත්‍ය මේවනේ ප්‍රත්‍ය වෙන්න ඇත්තටම තියෙන දේවල් මේවනේ තවත් මේවා බෙදෙනවා මේවා චිත්ත වශයෙන් ගත්තොත් මේක තවත් බෙදිලා යනවා චිත්ත නම් 89ක් තියෙනවා චෛතසික 52ක් තියෙනවා රූප 28ක් තියෙනවා නිර්වාණ නම් එකයි ප්‍රඥාතිය අපි එකක් කියලා ගනිමු හරිද නේද ওই විදිහට බෙදෙනවනේ ඒතර ඔය ටික ගත්තාම ඒ එකක ගත්තාම අර ඇතුලේ ශක්තියින් ගොඩක් තියෙනවා හරිද ඒවට අපි කියනවා ප්‍රත්‍ය ශක්තිය අර ප්‍රත්‍ය ශක්තියින් කියලා එතකොට දැන් අර කිව්ව පිහිය ගනිමු දැන් අපි ගත්ත උපමාව ගනිමු පිහිය දැන් අපි කිව්ව තැනම ප්‍රත්‍ය ශක්තියින් කීයක් තියෙනවද එතන හතරක් විතර තිබුණානේ නේ තවත් තියෙනවා අපි මෙතෙන්දි කතා කරපු ඒවා හතරක් විතර තියෙනවා මොනවද අපි පිහියෙන් කැපුවා පිහියෙන් ඇණයක් ගහගත්තා ඊට පස්සේ පිහියෙන් අපි ගාන්න ගත්තා ඊට පස්සේ තව පිහියෙන් ඇණ තද කරා එතකොට ප්‍රත්‍යශක්තියින් හතරක් තියෙනවා වෙන වෙනම අර පිහියේ තියෙන ප්‍රත්‍යශක්තියින් හතරක් තියෙනවා අන්න ඒ වගේ මේ කියන ශෛසික වල විවිධ ශක්තියින් තියෙනවා විවිධ ශක්තියින් තියෙනවා අන්න එහෙම ශක්තියින් ඔක්කොම තියෙනවා මේ ඔක්කොගේම කීයක් තියෙනවද 24ක් තියෙනවා හරිද 24ක් තියෙනවා මේ යාගතුන් වහන්සේ මේ ඔක්කොම සම්පීඩනය කරලා මේ හේතුඵල ධමයට ක්‍රියාත්මක වෙන අර මේ තුල තියෙන මේ කියන චිත්ත චෛතසික රූප නිර්වාණ ප්‍රඥප්ති තුල තියෙන ප්‍රත්‍ය ශක්තියින් තියෙනවා 24ක් තියෙනවා අන්නේ ප්‍රත්‍ය ශක්තියින් කොහොමද ඒ ප්‍රත්‍ය වෙන්නේ ඒවයින් ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ කොහොමද කියන එක විස්තර කරන එක තමයි මෙන්න මේ කියන ප ဋ ාණ ක්‍රමය කියලා කියන්නේ ඒක ලොකු සංකීර්ණ ක්‍රියාව සංකීර්ණ මේ දහමක් මේක බෙදලා ලොකු ප්‍රමාණයකට මේක බෙදලා යනවා. උන්වහන්සේ මේක සම්පින්ඩණය කරලා තමයි දේශනය කරන්නේ. දැන් තේරෙනව නේද මොකද්ද මේ ප්‍රත්‍ය ශක්තිය කියලා කියන්නේ මොකද්ද කියලා තේරෙනව දැන් නේ? ඉතින් ඒ උපකාර වන ආකාර විශේෂයන්ට ප්‍රත්‍ය ශක්තියයි කියනු ලැබේ. හරි නේද? චිත්තේ චෛතසිකයේ රූපය යන මේ පරමාර්ථ ධර්මයෝ ප්‍රත්‍යයෙන් හටගන්නෝය. අපි දන්නවනේ ඒක චිත්තයයි චෛතසිකයයි රූපයයි කියලා කියන්නේ රූපයි කියලා කියන්නේ ප්‍රත්‍යයෙන් හටගන්න ඒවා. හරිද? ප්‍රත්‍යයෙන් හටගන්න ඒවා. නිර්වාණය හා ප්‍රඥප්ති ප්‍රත්‍යයෙන් හටගන්නා ඒවා නොවේ. අපි දන්නෝ ඒක ප්‍රත්‍යයෙන් හටගන්නේ නැති බව. ප්‍රත්‍යයෙන් හටගන්නා වූද ප්‍රත්‍යයෙන් නොහට ගන්නා වූද සියල්ලෙහි ප්‍රත්‍ය ශක්ති ඇත්තේය. මේ කිසි ප්‍රත්‍ය ශක්තියක් නැති කිසිම ධර්මයක් නැත්තේය. එතකොට මේ වයින් ගත්තාම ප්‍රත්‍ය ශක්තියක් නැති මොනවා හරි තියනවද? නැහැ. එහෙම මොකුත් නැහැ. ප්‍රත්‍ය ශක්තිය හැම එකෙම තියෙනවා. එක් ධර්මයක ඇත්තේ එකම ප්‍රත්‍ය ශක්තියක් නොවේ. සමහර ධර්මවල බොහෝ ප්‍රත්‍ය ශක්තිය ඇත්තේ. අර කීය වගේ අපි කිව්වා වගේ එහෙම. සමහර ධර්මයක ප්‍රත්‍ය ශක්තිය ටිකක් ඇත්තේ. හරිද? අතීත වූද අනාගත වූද වර්තමාන වූද කාලත්‍රයෙන් මුක්ත වූද පරමාර්ථ වශයෙන් හා ප්‍රඥප්ති වශයෙන්ද ඇත්තා වූ සකල ධර්ම සමූහයේ ප්‍රත්‍ය ශක්ති 20ක් ඇත්තේ. සියල මේ සකල ධර්ම සමූහයේ භාගතුන් වහන්සේ ප්‍රත්‍ය ශක්ති 24ක්
තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ ප්‍රත්‍ය ශක්තියින් අනුව ඉහත කී ධර්ම සමූහයේ ප්‍රත්‍ය නාමයෙන් ප ဋ ාණ මහා ප්‍රකරණයේ සූවිසි කොටසකට බෙදා දක්වා තිබේ. ඒ කොටස් සූවිස්සට සූවිසි ප්‍රත්‍යයයි කියනු ලැබේ. හරිද? ප ဋ ාණ පාළියේ සූවිසි ප්‍රත්‍ය දක්වා තිබෙන පාඨය මෙසේ. මේකත් අපි කටපාඩම් කරගන්න. මේ කටපාඩම් කරගන්න. හේතුපච්චයෝ ආරම්මනපච්චයෝ අධිපතිපච්චයෝ අනන්තරපච්චයෝ සමනන්තරපච්චයෝ සහජාතපච්චයෝ අඤ්ඤමඤ්ඤපච්චයෝ නිස්සේපච්චයෝ උපනිස්සේපච්චයෝ පුරේජාතපච්චයෝ පච්චාජාතපච්චයෝ ආසේවනපච්චයෝ කම්මපච්චයෝ විපාකපච්චයෝ ආහාරපච්චයෝ ඉන්ද්‍රියපච්චයෝ ධානපච්චයෝ මග්ගපච්චයෝ සංප්‍රයුක්තපච්චයෝ විප්‍රයුක්තපච්චයෝ අත්තිපච්චයෝ නත්තිපච්චයෝ විගතපච්චයෝ අවිගතපච්චයෝ තී. හරිද? ඔන්න ඔය 24 තමයි ඔය කියන්නේ. ඉතින් ප්‍රත්‍ය සූවිස්සය කියා ප්‍රත්‍ය සූවිස්සය තමයි ඔන්න ඒකේ සිංහලෙන් කියනවා හේතු ප්‍රත්‍ය ආරම්මන ප්‍රත්‍ය අධිපති ප්‍රත්‍ය අනන්තර ප්‍රත්‍ය සමනන්තර ප්‍රත්‍ය සහජාත ප්‍රත්‍ය අන්‍යෝන්‍ය ප්‍රත්‍ය නිශ්චය ප්‍රත්‍ය උපනිශ්චය ප්‍රත්‍ය පුරේජාත ප්‍රත්‍ය පච්චාජාත ප්‍රත්‍ය ආසේවන ප්‍රත්‍ය කර්ම ප්‍රත්‍ය විපාක ප්‍රත්‍ය ආහාර ප්‍රත්‍ය ඉන්ද්‍රිය ප්‍රත්‍ය ධාන ප්‍රත්‍ය මාර්ග ප්‍රත්‍ය සංප්‍රයුක්ත ප්‍රත්‍ය විප්‍රයුක්ත ප්‍රත්‍ය අස්ති ප්‍රත්‍ය නාස්ති ප්‍රත්‍ය විගත ප්‍රත්‍ය අවිගත ප්‍රත්‍ය. හරිද? ඔන්න ඔය ආකාර 24 තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි එහෙමොත් අපි මෙතනින් අවසන් කරමු. අපි ඒකේ ටිකක් මේ ප්‍රත්‍ය 24 ගැන මොකක්ද කියලා අඳුරගත්තා. ඒතර මේ ප්‍රත්‍ය 24 තමයි මේ විශ්වයේම අර දැන් ඔය කියන චතුරාර්ය සත්‍ය ක්‍රමයක් පටිච්චසමුප්පාද ක්‍රමයක් ප්‍රස්ථාන ක්‍රමයක් මේ එකම දේ තමයි විස්තර කරන්නේ. මේකේ ගැඹුරු බව එන්නේ වැඩි. ඔව් විදි තුනකින් කියන්නේ සරල සහ මධ්‍යම සහ ගැඹුරු. ගැඹුරු ආකාරයට මේ හේතුඵල ධර්ම තමයි මේ භාග්‍යතුන් වහන්සේ විස්තර කරන්නේ. අපි එහෙමොත් ඊළඟ සතියේ 264 පිටුව අපි හේතුපත්‍යයෙන් පටන් ගමු. අද අවසන් කරමු.